දැන් මෙතනින් අපි පෙන්නන්නේ අපි අර කලින් කතා කරපු ගනුදෙනු වල ඒ ditth බලපෑම සමීකරණයට ඇති කරන බලපෑම් අපි ධන ඍණ වශයෙන් අපි කලින් පෙන්눔 කරපු කාරණයට අදාළව නිදසුන් කීපයක් පහත දැක්වෙන ditth බලපෑමට අදාළ වන ගනුදෙනු සඳහා නිදසුන්. එතකොට මම මෙතන පෙන්눔 කරලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා වත්කම් සහ හිමිකම් කියන මේ දෙකම සමාන ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන් සමහර ගනුදෙනු නිසා. එතකොට වත්කමක් වැඩි වෙලා ඊට සමානව හිමිකමක් වැඩි වෙන්න පුළුවන් ගනුදෙනුවක් මොකක්ද කියන එක අපිට අවබෝධ වෙන්න ඕනේ. අපි බලමු මේකට උදාහරණ. ඉතින් අපිට මතක් වෙනවා මේ බලපෑමට ලක් වෙන ප්‍රධානම ගනුදෙනුවක් විදිහට සලකන්න පුළුවන් අයිතිකරු ප්‍රාග්ධනයේ යෙදී. අයිතිකරු ප්‍රාග්ධනය යෙදී. අයිතිකරු ව්‍යාපාරයේ ප්‍රාග්ධනය මුදලින් යොදන්න පුළුවන්. ඒතර මුදලින් යොදවුවා මුදල් කියන වත්කම වැඩි වෙනවා. එහෙම නැත්නම් අයිතිකරුට පුළුවන් තමන් සතුව තියෙන තමන්ගේ පෞද්ගලිකව තියෙන ඉඩම, එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික මෝටර රථය ව්‍යාපාර, එහෙම නැත්නම් ගොඩනැගිල්ල ව්‍යාපාරයේ වත්කම් හැටියට ආයෝජනය කරන්න පුළුවන්. එහෙම ආයෝජනය කළාම ඒ වත්කමේ නමින් ව්‍යාපාරයේ වත්කම් ප්‍රමාණය වැඩි වෙනවා. අනෙක් පැත්තෙන් එහි වටිනාකමට සමාන ප්‍රමාණයකින් ඔහුගේ හිමිකම වැඩි වෙනවා. ඒ නිසා අපිට ගන්න පුළුවන් නිදසුනක් විදිහට අයිතිකරු ප්‍රාග්ධනය යෙදීම කියන එක. එතකොට මේ වත්කම් සහ හිමිකම් වැඩි වෙන්න පුළුවන් තවත් නිදසුනක් අපි මතක් කරගමු. දැන් ව්‍යාපාරය ආදායම් ඉපැයීම. ආදායම් ඉපැයීම. ආදායම් ඉපැයීම නිසා දැන් ආදායමක් මුදලින් ලැබුණොත් දැන් අපි කියමු බැංකුවේ ස්ථාවර තැන්පතුව වෙනුවෙන් පොලි ආදායමක් ව්‍යාපාරට මුදලින් ලැබුණොත් එතකොට මේ මුදලින් නම් ඒක ලැබිලා තියෙන්නේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඔයාලා දන්නවා ආදායම් කියන්නේ හිමිකම් වැඩි වෙන්න බලපාන ගනුදෙනුවක්. ඒ නිසා අනෙක් අතින් අයිතිකරුගේ හිමිකම වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව ලාභ ඉපැයීම වගේ දේවල් මෙතෙන්ට උදාහරණ විදිහට ගන්න. දැන් ඔයාලට පැහැදිලි ඇති වත්කම් සහ හිමිකම් සමාන ප්‍රමාණයකින් වැඩි වෙන්න බලපාන ගනුදෙනු මොනවද කියන එක. අපි ඊළඟට බලමු තවත් බලපෑමක් පිළිබඳව. දැන් මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ව්‍යාපාරයක වත්කම් සහ හිමිකම් කියන මේ දෙකම සමාන ප්‍රමාණයකින් අඩු වෙන්නේ මොන විදිහේ ගනුදෙනු නිසාද? එතකොට දැන් මේක අනිත් පැත්ත කියන්න පුළුවන්. දැන් ප්‍රාග්ධනය ආයෝජනය කළාම වත්කම් හිමිකම් වැඩි වෙනවා වගේම අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ තියෙන මුදල් හරි භාණ්ඩ හරි ආපසු ගත්තාම එතකොට මුදලින් ගත්තා කියලා හිතන්නකො. ඒතර මුදල් කියන වත්කම අඩු වෙනවා. අනෙක් පැත්තෙන් අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. ඒ නිසා අපි එක නිදසුනක් විදියට දාගමු. අයිතිකරු ගැනිලි සිදු කිරීම. ගැනිලි සිදු කිරීම. අයිතිකරුගේ ගැනිලි නිසා ව්‍යාපාරයේ වත්කම් සහ හිමිකම් කියන මේ දෙකම අඩු වෙනවා. තව උදාහරණයක් තමයි ව්‍යාපාරයක් විසින් එදිනෙදා මෙහෙයුම් කටයුතු සිදු කරනකොට නොයෙක් ආකාරයේ වියදම් දැරීම සිද්ධ කරනවා. ඒ වියදමක් මුදලින් දරපුවාම එක පැත්තකින් මුදල් කියන වත්කම අඩු වෙනවා. අනෙක් පැත්තෙන් වියදම් නිසා අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. නිසා අපි දාගමු වියදම් දැරීම. වියදම් දැරීම. එතකොට ඉතින් මේ වියදම් වලට උදාහරණ දැන් අපි කියමු විදුලි බිල මුදලින් ගෙවුවා රුපියල් 5000. එතකොට මුදල් කියන වත්කම 5000ක් අඩු වෙලා මේ වියදම් නිසා අයිතිකරුගේ හිමිකම 5000ක් අඩු වෙනවා. එතකොට දුරකථන ගාස්තු චෙක් පතකින් ගෙවුවා රුපියල් 8000යි. එතකොට මුදල් එතෙන්දී බැංකු කියන වත්කම අඩු වෙන චෙක් පතකින් ගෙවපු නිසා අනෙක් පැත්තෙන් අයිතිකරුගේ හිමිකම
අඩු වෙනවා. දැන් අපි බලමු තවත් එවැනි බලපෑමක් අපි ගමු. දැන් මේ තුන්වෙනි උදාහරණ බලන්න. එතන වෙන්නේ ව්‍යාපාරයක වත්කම් සහ වගකීම්. කියන්නේ වත්කම් සහ හිමිකම් උඩ දෙකේම අපි කතා කරේ. මෙතෙන්දි වෙන්නේ වත්කම් එක්ක වැඩි වෙනවා වගකීම. ඒතර හිමිකම් වලට කිසිදු බලපෑමක් නැහැ. සමාන අගයකින් ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා ඒත් එක්කම ව්‍යාපාරයේ වගකීමක් වැඩි වෙනවා. ඒතර වත්කමක් සහ වගකීමක් වැඩි වෙන්න පුළුවන් විදිහේ ගනුදෙනුවක් අපි කල්පනා කරලා බලමු. ඒ හොඳම උදාහරණයක් තමයි දැන් ව්‍යාපාර අයිතිකරු යොදන ප්‍රාර්ථනයට අමතරව ව්‍යාපාරයේ කටයුතු සඳහා මූල්‍ය ආයතන වලින් ණය ලබා ගැනීම කරනවා. අපි ඒ නිසා බැංකුවෙන් ණය මුදලක් ගත්තා කියලා ගමු. එතකොට හරියි. බැංකුවෙන් ණය මුදලක් ගැනීම. බැංකුවෙන් ණය මුදලක් ගත්තාම ඒක මුදලින්නේ ව්‍යාපාරට ලැබෙන්නේ. ඒ නිසා ව්‍යාපාරේ මුදල් කියන වත්කම එක පැත්තකින් වැඩි වෙනවා. අනෙක් පැත්තෙන් බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. එතකොට අන්න වත්කම් සහ වගකීම් වැඩි වෙන්න බලපාන තවත් එක ගන්න. ඒ වගේම අපි තව නිදසුනක් අපි ගමු. භාණ්ඩ තොග ණයට ගැනීම. බලන්න එතන බලපෑම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. භාණ්ඩ තොගයක් අපි වෙනද සැපයුම් කරුවෙක්ගෙන් අපි ණයට ගත්තාම භාණ්ඩ තොගය කියන්නේ වත්කමක් කියලා ඕගොල්ලෝ දන්නවා. එතකොට ව්‍යාපාරයේ භාණ්ඩ තොග කියන වත්කම වැඩි වෙනවා. ඒ ප්‍රමාණයෙන් අනෙක් පැත්තෙන් අපි ඒක ණයට ගත්ත නිසා ණය හිමියෝ කියන්නේ වගකීමක්. එතකොට ඒ ප්‍රමාණයෙන් ණය හිමියෝ කියන වගකීම වැඩි වෙනවා. ඒතරට පේනවා වත්කම් සහ වගකීම් වැඩි වෙන්න බලපාන්නේ මොන විදිහේ ගනුදෙනුද කියන එක මම හිතන්නේ දැන් අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් යම්කිසි ගනුදෙනු නිසා ව්‍යාපාරයක් තුළ හටගැනෙන ව්‍යාපාරයේ වත්කම් සහ වගකීම් කියන මේ දෙක සමාන ප්‍රමාණයකින් අඩු වෙන්න පුළුවන්. එහෙනම් වත්කම් සහ වගකීම් අඩු වෙන්න බලපාන ගනුදෙනු මොනවද කියලා බලමු. දැන් මේකේ අනිත් පැත්තම අපිට ගන්න පුළුවන්. දැන් බැංකු ණය ගත්තම ඒක කවදා හරි දවසක අපි ගෙවන්න බෑ. එහෙනම් බැංකු ණය වාරිකයක් අපි ගෙවනකොට ඒක මුදලින් ගෙවුවොත් මුදල් වත්කම සහ ඒ වගේම බැංකු ණය කියන වගකීම කියන මේ දෙකම අඩු වෙනවා. ඒක උදාහරණයක් අපි දාගමු මේ විදිහට. බැංකු ණය වාරික මුදලින් ගෙවීම කියලා අපි ගමුකෝ. එතකොට මේ ගනුදෙනු නිසා මුදල් කියන වත්කම් අඩු වෙනවා. ඒ වගේම බැංකු ණය කියන වගකීම අඩු වෙනවා. අපි තව උදාහරණයක් ගමු. දැන් මේකෙම මේ උඩ එකේ තියෙන භාණ්ඩ තොග ණයට ගත්තනේ. ඉතින් ඒ වෙළඳ ණය හිමියන්ට අපි ගෙවන්න ඕනේ. එහෙනම් ණය හිමියන්ට මුදල් ගෙවීම. දෙවෙනි උදාහරණය. ණය හිමියන්ට මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවුවාම මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒත් එක්කම ණය හිමියෝ කියන වගකීම ඒ ප්‍රමාණයෙන් අඩු වෙනවා. දැන් බලන්න මම එතකොට ඔයාලට ගනුදෙනු හතරක් මෙතන පෙන්නුවා මේ විත්ත බලපෑමට ලක් වෙන විදිහේ. ඒ වගේම තව බලපෑමක් අපි බලමු. දැන් මේ පස්වෙනි එක වත්කම් විතරයි. ඒතකොට හිමිකම් වලට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. මේ જાතිය ගනුදෙනු නිසා වගකීම් වලට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. වත්කම් පමණක් සමාන ප්‍රමාණයකින් අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඉතින් උදාහරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි කියමුකෝ ණයගැතියෙක්ගෙන් මුදල් ලැබුණා කියලා. ඒතර මුදල් කියන වත්කම වැඩි වෙනවා. ණයගැතියෝ කියන වත්කම අඩු වෙනවා. එතකොට තව උදාහරණයක් අපි කියමුකෝ භාණ්ඩ තොගයක් මිලදී ගත්තා කියලා. එතකොට මුදල් කියන වත්කම අඩු වෙනවා. භාණ්ඩ තොගය කියන වත්කම වැඩි වෙනවා. එතකොට බැංකු ජංගම කියන මේ මුදල් තැන්පත් කළා කියලා හිතන්නකෝ. එතකොට මුදල් කියන වත්කම අඩු වෙනවා. බැංකු කියන වත්කම වැඩි වෙනවා. එතකොට ජංගම නොවන වත්කමක් අපි කියමු ව්‍යාපාරට කාර්යාල උපකරණයක් මිලදී ගත්තා. එතකොට මුදල් කියන වත්කම අඩු වෙලා
කාර්යාල උපකරණ කියන වත්කම වැඩි. නිසා එතෙන්ට උදාහරණ ගණනාවක් තියෙනවා. අපි නිකන් බලමු උදාහරණ දෙකක් විතර මෙතෙන් දාමු. මෙහෙම දාමු. එකක් තමයි ණයගැතියන්ගෙන් මුදල් ලැබීම. ණයගැතියන්ගෙන් මුදල් ලැබීම. උදාහරණයක් ගමු. බැංකුවේ මුදල් තැන්පත් කිරීම. බැංකුවේ මුදල් තැන්පත් කිරීම. දැන් ඔබට පැහැදිලි වෙනව නේද දරුවනේ? දැන් මේ එක් දිත්ත බලපෑම් වලට ලක් වෙන ගනුදෙනු ගොඩනගා ගන්නේ කොහොමද කියන කාරණේ. දැන් මීට අමතරව දැන් මේ රටා පහක්නේ අපි මෙතන ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට මම තව රටාවක් දෙකක් ඔයාලට මතක් කරලා දෙන්නම්. මීට අමතරව අපිට මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. දැන් අයිතිකරුගේ හිමිකම වැඩි වෙලා ඊට සමාන ප්‍රමාණයකින් වගකීමක් අඩු වෙන්න පුළුවන්. හිමිකම වැඩි වෙනවා. එතකොට ඊට සමාන ප්‍රමාණයකින් වගකීමක් අඩු වෙන්න පුළුවන්. දැන් මොන වගේ ගනුදෙනු නිසාද එහෙම වෙන්නේ? දැන් ඒකට දෙන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වගකීමක් නිදහස් කිරීම. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වගකීමක් නිදහස් කරනවා. හිමියෙකුට ගෙවුවා කියලා හිතන්නකො. නැත්නම් බැංකු ණය මුදලක් ගෙවුවා. එතකොට වෙන්නේ පෞද්ගලික මුදල් ව්‍යාපාරයේ වගකීමක් නිදහස් කරන්න යොදවපුවාම හරියට අර අයිතිකරු ව්‍යාපාරයට මේක ආයෝජනය කිරීමක් වගේ. ඒ මුදල. එතකොට ඒ කවදා හරි ව්‍යාපාරයේ විසින් අයිතිකරුට දෙන්න එපා. ඒ නිසා අයිතිකරුගේ හිමිකම ඒ ප්‍රමාණයෙන් වැඩි වෙනවා. වගකීම නිදහස් කිරීම නිසා ව්‍යාපාරයේ වගකීම් අඩුවීමක් වෙනවා. එතකොට ඒ මම කතා කළේ අර හිමිකම් වැඩි වෙලා වගකීම් අඩු වෙන්න පුළුවන් ඒ බලපෑම ලක් වෙන නිදසුනක්. මම ඒකටම අදාළ තවත් උදාහරණයක් ගත්තොත් එහෙම අපි මෙහෙම ගමු. දැන් ණය හිමියන්ගෙන් වට්ටමක් ලැබීම. ණය හිමියන්ට අපි ගෙවන්න තියෙන වට්ටම නිසා ලද වට්ටම් කියලා ගන්නකො. ඒතකොට ණය හිමියන්ගේ ලද වට්ටමක් අපිට හිමි වුණාම ණය හිමියන්ට ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ණය හිමි කියන වගකීම. ඒතර වගකීම අඩු වෙනවා. ඒ වට්ටමේ ප්‍රමාණය. ඒ ලද වට්ටම් කියන ආදායමන්නේ. ඒතර ඒ ආදායම නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්. ඒතර ඒ මම ඔයාලට මතක් කරේ මෙතන අපි දාලා නෑ ඒක. ඒ කියන්නේ හිමිකම් සහ හිමිකමක් වැඩි වෙලා වගකීමක් අඩු වෙන්න පුළුවන් විදිහේ ගනුදෙනු. දැන් අපි තව මේක අනිත් පැත්තත් අපිට ඕනනම් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අයිතිකරුගේ හිමිකම අඩු වෙලා වගකීම් වැඩි වෙන විදිහේ උදාහරණක් තියෙනවා. ඒ කියන්නේ මේ බලපෑම හිමිකම අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා වගකීම් වැඩි වෙනවා. දැන් හිතන්නකො මෙහෙම බැංකු අයිරාවක් තියෙන අවස්ථාවක චෙක් පතකින් අයිතිකරු ගැණිලි සිදු කරලා තියෙනවා. අයිරාවක් තියෙන වෙලාව. අයිරාව කියන්නේ වගකීමන්නේ. අයිරාවක් තියෙන වෙලාවක චෙක් පතකින් ගැණිලි සිදු කරපුවාම අර අයිරාව තවත් වැඩි වෙනවා. ඒතකොට වගකීම් වැඩි වෙනවා. ඒතකොට ගැණිලි නිසා මොකද වෙන්නේ? අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. එතකොට එහෙම ගනුදෙනු අපිට හොයාගන්න පුළුවන් මේ බලපෑම ලක් වෙනවා. ඉතින් දරුවනේ මම මේ කොටසින් සාකච්ඡා කළේ ඒ එක් දිත්ත බලපෑමන ලක් වෙන ගනුදෙනු ගොඩනගා ගන්නේ කොහොමද කියන කාරණේ. අපි තව නිදසුනක් අරගෙන බලමු ගනුදෙනු කිහිපයක් දීලා. මම ගනුදෙනු මේක අනිත් පැත්ත. ඒ කියන්නේ ගනුදෙනු කිහිපයක් දීලා ඒකේ දිත්ත බලපෑම ගොඩනගන්නේ කොයි ආකාරයේද කියන එක. දැන් මෙතන දක්වලා තියෙන්නේ ව්‍යාපාරයක ඇති වෙලා තියෙන ගනුදෙනු කීපයක්. ඔබට පේනවා මේ ගනුදෙනු කීපය අපි අරගෙන ව්‍යාපාරයේ වත්කම් වගකීම් සහ හිමිකම් වලට ඒ ගනුදෙනු ඇති කරන ඒ දිත්ත බලපෑම මොකක්ද කියන එක පැහැදිලි කර ගැනීමක් කරනවා. එතකොට අපි පළවෙනි එක ගත්තොත් අයිතිකරු ප්‍රාග්ධනයේ මුදලින් ගෙදුවා රුපියල් ලක්ෂයයි. අයිතිකාරය ව්‍යාපාරට ප්‍රාග්ධනයේ මුදලින් යොදවපුවාම මොනවද ඇති කරන බලපෑම් දෙක? එකක් තමයි ව්‍යාපාරේ මුදල් කියන වත්කම. මුදල් වත්කම වැඩි වෙනවා.
මුදල් වත්කම වැඩි වේ රුපියල් කීයකින්ද? ලක්ෂයකින් වැඩි වෙනවා. මුදල් වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින්. එතකොට අනෙක් පැත්තෙන් ඒක ප්‍රාග්ධනීය වශයෙන් යොදවපු නිසා ප්‍රාග්ධනීය නැමැති හිමිකම ප්‍රාග්ධන හිමිකම ප්‍රාග්ධනයේ හිමිකම වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින්. දැන් ඔයාලට පැහැදිලි වෙනවනේ. අයිතිකරු ප්‍රාග්ධනය මුදලින් යෙදුවොත් ව්‍යාපාරේ එක පැත්තකින් මුදල් කියන වත්කම වැඩි වෙනවා, අනෙක් පැත්තෙන් ප්‍රාග්ධනය කියන හිමිකම වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින්. දැන් අපි මෙතෙන්ට ප්‍රාග්ධනය මුදලින් වෙනුවට අයිතිකරුගේ පෞද්ගලික මෝටර රථය යෙදුවා කියලා කිව්වොත් මුදල් වත්කම වෙනකොට ඒතර මෝටර රථ වත්කම තමයි වැඩි වෙන්නේ. ප්‍රාග්ධනය මේ විදිහට වැඩි වෙනවා. හරි. එතකොට අපි තව උදාහරණයක් ගමු. දැන් මෙතන වෙන්නේ එතකොට වත්කමක් වැඩි වෙලා ඊට සමාන ප්‍රමාණයකින් හිමිකමක් වැඩි වීමක් තමයි මේ ගනුදෙනු නිසා සිද්ධ වෙලා තියෙන්නේ. දැන් බලන්න දෙවෙනි ගනුදෙනුව කාර්යාල ලීබඩු මුදලට ගත්තා රුපියල් 14000යි. එතකොට අපේ ව්‍යාපාරේ කාර්යාලේ පාවිච්චියට ලීබඩු මුදලට ගත්තාම ව්‍යාපාරේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 14000කින්. කාර්යාල ලීබඩු කියන්නේ ජංගම නොවන වත්කමක්. ඒ වත්කම වැඩි වෙනවා රුපියල් 14000කින්. අපි මෙතන දාගමු කාර්යාල ලීබඩු වත්කම වැඩි රුපියල් 14000යි. ඊළඟට මුදල් වත්කම අඩුයි රුපියල් 14000යි. දැන් ඔබට පැහැදිලි ඇති ලීබඩු මුදලට ගත්තාම ලීබඩු වත්කම වැඩි වෙනවා, මුදල් වත්කම අඩු වෙනවා. දැන් මේ ලීබඩු චෙක් පතක් ගෙවලා චෙක් පතකින් ගෙවලා ගත්තොත් වෙන්නේ ඒ ලීබඩු වත්කම වැඩි වෙනවා, මුදල් වත්කම වෙනුවට බැංකු ජංගම කිරීමෙන් ගෙවන්නේ බැංකු කියන වත්කම අඩු වෙනවා රුපියල් 14000ක. ඒතර මෙතනින් පේන්නේ එක වත්කමක් වැඩි වෙලා තවත් වත්කමක් අඩු වෙන විදිහේ ගනුදෙනු. දැන් විභාගෙට මෙවැනි ගනුදෙනු දීලා මේවායේ දිත්ත බලපෑම් මොනවද කියලා අහනවා. ඒ වගේම මේක අනික් පැත්තට ගත්තොත් දිත්ත බලපෑම දීලා ඒ දිත්ත බලපෑම ලක් කරන ගනුදෙනු මොනවද කියලා අහනවා. ඒ නිසා මේ දෙපැත්තම අපි දැනගෙන තියෙනවා. අපි තව උදාහරණයක් අරන් බලමු. දැන් මෙතන තුන්වෙනි නිදසුනේ අපි කියන්නේ ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 10000යි. දැන් ණයගැතියන්ගෙන් ව්‍යාපාරට මුදල් ලැබුණාම ව්‍යාපාරේ මුදල් වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කම. මුදල් වත්කම වැඩි රුපියල් 10000ක් මුදලක් ලැබිලා තියෙනවා. මුදල් වත්කම වැඩි වෙන රුපියල් 10000කින් ඊට පස්සේ ණයගැතියෝ කියන්නේ වත්කම. එතකොට ඒකට මොකද වෙන්නේ? ණයගැති වත්කම අඩු වෙනවා රුපියල් 10000. ණයගැතියෝ කියන වත්කම අඩු වෙනවා රුපියල් 10000. දැන් අපි බලමු තව ගනුදෙනුවක් මම මෙතන දැම්මා බැංකුවෙන් ණය මුදලක් ගත්තා රුපියල් 50000යි කියලා. ඒ බැංකුවෙන් ණය මුදලක් ගත්තාම ඇති කරන බලපෑම මොකක්ද කියලා බලන්න. එතකොට වෙන්නේ ඒ ව්‍යාපාරේ මුදල් වැඩි වෙනවා. අපි මෙතන කියනවා මුදල් වත්කම වැඩි රුපියල් 50000. මුදල් වත්කම වැඩි වේ රුපියල් 50000යි. ඊළඟට බැංකු ණය කියන්නේ වගකීමක්. බැංකු ණය වගකීම වැඩි වේ රුපියල් 50000යි. බැංකු ණය කියන වගකීම රුපියල් 50000කින් වැඩි වෙනවා. ඒක පැහැදිලිද? බැංකුවෙන් ණය මුදලක් ගත්තාම මුදල් වත්කම වැඩි වෙනවා 50000යි. බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා රුපියල් 50000යි. දැන් බලන්න පස්වෙනි ගනුදෙනු ගත් මිල 4500ක භාණ්ඩ තොගයක්
රුපියල් 5000කට ණයට වික්කා කියලා දෙනවා. දැන් මේ උඩ ගනුදෙනු වල ඒකේ වෙනසක් තියෙනවා. එතන බලපෑම් තුනක් තියෙනවා. බලපෑම් තුනක් තියෙන ගනුදෙනුවක් එකේ. එතන විකුණන්නේ ලාභයක් සහිතව තමයි භාණ්ඩ තොගේ විකුණන්නේ. එතකොට දැන් බලන්න කල්පනා කරලා ඒකේ මේ බලපෑම් තුන මොකක්ද කියලා දැන් අපිට පේනවා ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ තොගයෙන් රුපියල් 4500ක් අඩු වෙන්නේ නැහැ. අපි මෙතන දාගමු එකක් භාණ්ඩ තොග වත්කම අඩුයි. එකකින් අඩු වෙනවා. කීයකින්ද අඩු වෙන්නේ කියලා දැන් බලන්න. තොගය දැන් අපි කීයක තොගයක් විකුණන්නේ 4500ක තොගයක්. එහෙනම් භාණ්ඩ තොග වත්කම අඩු වෙන්නේ රුපියල් 4500. ඊළඟට විකුණන්නේ ණයටනේ. ණයට වික්කම ඇති වෙන්නේ ණය ගැතියෝ. ණය ගැතියෝ කියන වත්කම වැඩි වෙනවා. හැබැයි විකුණන්නේ 5000කට. ණය ගැති වත්කම වැඩි වෙන්නේ 5000ක්. අපි මෙතන දාගමු ණය ගැති වත්කම වැඩි රුපියල් 5000. ණය ගැති වත්කම වැඩි වේ රුපියල් 5000. ඊට පස්සේ මෙතන දැන් අපිට පේනවා අලාභයක් තියෙනවා ලාභයක් තියෙනවා රුපියල් 500ක. රුපියල් 500ක ලාභයක් තියෙනවා. දැන් මේ ලාභය අයිති කාටද? ඒක අයිතිකරුට අයිති. ඒ නිසා හිමිකම වැඩි වෙනවා රුපියල් 500ක. මෙතන තුන්වෙනි කාරණේ අපි දා ගන්නවා හිමිකම. හිමිකම වැඩි වේ රුපියල් 500. දැන් ඔබට පැහැදිලි ඇති ඒ ගනුදෙනුවන් පහක් ගත්තා. මට පේනවනේ. මේ ගනුදෙනු එකින් එක අරගෙන ඒ ගනුදෙනු වල මේ දිත්ත බලපෑම කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියන කාරණේ තමයි මම මෙතනදී පැහැදිලි කරන්නේ. දැන් අපි ඊළඟ උදාහරණයක් අරන් බලමු. මේ ගනුදෙනු වල දිත්ත බලපෑම කොහොමද ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරන්නේ කියන එක. දැන් මේ දක්වලා තියෙන්නේ ගිණුම් කරන සමීකරණයට දින 5ක් තුල සිද්ධ වෙච්ච ගනුදෙනු කිහිපයක දිත්ත බලපෑම තමයි මම මේ දක්වලා තියෙන්නේ. එතකොට ජූනි 1 වෙනිදා ඒ සිද්ධ වෙච්ච ගනුදෙනුව නිසා මෙතන එක වත්කමක් වැඩි වෙලා තව වත්කමක් අඩු වෙලා තියෙනවා. ජූනි 2 වෙනිදා සිද්ධ වෙච්ච ගනුදෙනුව නිසා වත්කමක් අඩු වෙලා අයිතිකරුගේ හිමිකම අතන අඩු වෙලා තියෙනවා. ජූනි මාසේ 3 වෙනිදා සිද්ධ වෙච්ච ගනුදෙනුව නිසා වත්කමක් වැඩි වෙලා වගකීමක් වැඩි වෙලා තියෙනවා. ජූනි මාසේ 4 වෙනිදා වත්කමක් වැඩි වෙලා හිමිකමක් වැඩි වෙලා තියෙනවා. ජූනි 5 ගනුදෙනුව නිසා වත්කමක් අඩු වෙලා වගකීම් අඩු වෙලා තියෙනවා. දැන් අපිට මේ වගේ අභ්‍යාසයක් විභාගෙට දීලා මේ දිත්ත බලපෑම් ටික දීලා අපෙන් අහන්න පුළුවන් මේ බලපෑම නිසා මේ ව්‍යාපාරය ඇති වෙලා තියෙන ගනුදෙනු. ඒ කියන්නේ බලපෑමට ලක් වෙලා තියෙන ගනුදෙනු සඳහා නිදසුන් ඉදිරිපත් කරන්න කියලා මේ වටිනාකම් සහිතව. එතකොට අපිට උපකල්පිත වටිනාකම් දාලා ඒ වගේම දැන් මෙතන අපිට උපකල්පනය කරපු ගනුදෙනු කිහිපයක් අපි උතින්දී අපිට දාන්න පුළුවන්. දැන් බලන්න මෙතන මේ මම දැන් උදාහරණ වශයෙන් ගනුදෙනු කිහිපයක් මෙතන ඒ බලපෑමට ලක් වෙනවා දෙනවා. නමුත් ඒ ගනුදෙනු නෙවෙයි ඒ බලපෑමට ලක් වෙන තවත් වෙනස් විදිහේ ගනුදෙනු අපිට මේකට දාන්න පුළුවන්. දැන් බලන්න පළවෙනි එක ගත්තොත් එහෙම ජූනි එක වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙන විදිහේ ගනුදෙනුවක් ලියන්න තියෙන්නේ මෙතන. හරි. ඒතර ඒකට ගනුදෙනු ගොඩක් තියෙනවා. මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට දුන්න මේවට උදාහරණ. ඒතර අපි මෙතන ගත්තොත් ණයගැතියන්ගෙන් මුදල් ලැබුණ රුපියල් 5000යි. මේ වගේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් භාණ්ඩ තොගයක් මිලදී ගත්තා රුපියල් 10000යි. එතකොට බැංකු ජංගමගිරියේ මුදල් තැන්පත් කළා රුපියල් 20000යි. අර ඕන එකක් දාන්න. අපි එක උදාහරණයක් මෙතන දාගමු. එවැනි ගනුදෙනුවක් විදිහට ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 5000. දැන් ඒක උදාහරණයක්. ඒ වගේ උදාහරණ ඕන තරම් දාන්න පුළුවන්. අපි බලමු ඊළඟට ජූනි මාසේ 2 බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. වත්කමක් අඩු වෙලා තියෙනවා දරුවනේ. ඒ වගේම හිමිකමක් අඩු වෙලා තියෙනවා. වත්කමකුත් අඩු වෙලා
හිමිකමකුත් අඩු වෙන විදිහේ ගනුදෙනුවක් අපි මෙතන ලියන්න ඕනේ. අපි මෙතන වෙන්න පුළුවන් මේ විදිහට වෙන්න පුළුවන් එක වියදමක් මුදලින් දැරීම නිසා. නේ මොකක් හරි වියදමක් විදුලි බිල ගෙවුවා රුපියල් 3000යි. එතකොට මුදල් කියන වත්කම අඩු වෙනවා. අයිතිකරුගේ හිමිකම අඩු. නැත්නම් අයිතිකරුගේ ගැනීම. මුදල් හරි භාණ්ඩ හරි මොනවා හරි. අපි එක උදාහරණයක් මෙතන දාගමු. අයිතිකරුගේ මුදල් ගැනීම රුපියල් 1000. එතකොට ජූනි 2 අපි උදාහරණයක් ගමු. ජූනි මාසේ 3 වෙනිදා බලන්න සිදුවී ඇතයි සිටිය හැකි ගනුදෙනුවක් වත්කමක් වැඩි වෙනවා වගකීමක් වැඩි වෙනවා. ඉතින් මේවට අදාළ උදාහරණ ඔයගොල්ලන්ට මේ වෙලාවේ මතක් වෙනවා අපිට ගන්න පුළුවන් බැංකුවෙන් ණය මුදලක් ගැනීම. එහෙම නැත්නම් ණයට භාණ්ඩ තොගයක් ලබා ගැනීම. අපි දාගමු එක උදාහරණයක්. බැංකු ණය ගත්තා රුපියල් 80000. ඊළඟට අපි තව උදාහරණයක් ඊළඟ ගනුදෙනුව බලන්න ජූනි මාසේ 4. ජූනි මාසේ 4 වෙලා තියෙන වත්කමක් වැඩි වෙලා තියෙනවා. හිමිකම් වැඩි වෙලා තියෙනවා. ඉතින් වත්කම් සහ හිමිකම් වැඩි වෙන ගනුදෙනු ඔයාලා දන්නවා. අපිට කියන්න පුළුවන් ඔන්න අමතර ප්‍රාග්ධනය යෙදුවා. නැත්නම් ආදායමක් ලැබිලා තියෙන ව්‍යාපාරයට. ඒ මොනවා හරි අපිට ගනුදෙනුවක් ඒ වගේ එකක් මෙතෙන්ට දාන්න පුළුවන්. අපි දාගමු එක උදාහරණයක්. අමතර ප්‍රාග්ධනය යෙදී රුපියල් 60000. අමතර ප්‍රාග්ධනය යෙදීම රුපියල් 60000. දැන් ඊළඟ ගනුදෙනුව බලන්න. එතන වෙන්නේ වත්කමක් අඩු වෙලා වගකීමක් අඩු වෙලා තියෙන්නේ. ජූනි මාසේ 5. ජූනි 5. වත්කමකුත් අඩු වෙලා වගකීමකුත් අඩු වෙන්නේ එක්ක ණය හිමියන්ට මුදල් ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් බැංකු ණය වාරික ගෙවන්න. අපි දාමු උදාහරණයක් වශයෙන් ණය හිමියන්ට මුදල් ගෙවුවා. ණය හිමියන්ට මුදල් ගෙවුවා රුපියල් 10000. දැන් හරි දැන් මේ වගේ අභ්‍යාසයක් විභාගෙට එන්න පුළුවන්. ආවොත් ඔයගොල්ලන්ට ඒක ගනුදෙනු ලියන්න කිව්වොත් උපකල්පිත සංඛ්‍යා ඇසුරින් මේ බලපෑම් වලට ලක් වෙන මේ විදිහේ ගනුදෙනු ඔයගොල්ලන්ට ලියලා ඉතර ලියන්න හැකියාව ලැබෙනවා. එතකොට සමහර අභ්‍යාස අපිට එනවා දරුවනේ. දැන් මේ වගේ විත්ත බලපෑම වෙනුවට අපිට දෙනවා මේ සංඛ්‍යා දීලා අපිට කියනවා මේකේ දිත්ත බලපෑම දාන්න කියලා. එතකොට උපකල්පිත සංඛ්‍යා අවශ්‍ය වෙන්නේ. ඒ සංඛ්‍යාව අපිට භාවිතා කරන්න පුළුවන් සමීකරණ කොයි විදිහටද ගලපන්නේ කියලා. අපි ඊළඟ නිදසුනින් බලමු සමීකරණයට සංඛ්‍යා දාලා ඒ තුලින් කොහොමද ගනුදෙනු නිර්මාණය කරගන්නේ කියන එක. දැන් මේ සමීකරණය දිහා බලන්න. මේ සමීකරණේ තියෙන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. එතකොට මේ සමීකරණේ මම දක්වලා තියෙනවා වටිනාකම් හැටියට ඒකෙන් ඇති කරන දිත්ත බලපෑම කොයි ආකාරයේද කියන එක. දැන් අපෙන් විභාගෙට අහනවා මේ එක් දිනයේදී සිදුවී ඇති ගනුදෙනු වටිනාකම් සහිතව විස්තර කරන්න කියලා. එතකොට එහෙම දීලා තියෙන අවස්ථාවකදී අපි බලමු මේ එකින් එක බලපෑම් දිහා බලලා අපිට උපකල්පනය කරන්න පුළුවන් මොන වගේ ගනුදෙනුද සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. දැන් බලන්න පළවෙනි එක. පළවෙනි එකේ තියෙන්නේ වත්කමක් වැඩි වෙලා තියෙන රුපියල් 1,50,000යි. අයිතිකරුගේ හිමිකම වැඩි වෙලා තියෙන රුපියල් 1,50,000යි. ඉතින් මේකට කියන්නේ මේ බලපෑමට ඇති වෙන්න පුළුවන් ගනුදෙනු ගණනාවක් තියෙනවා. අපි කියමු අයිතිකරු ප්‍රාග්ධනය මුදලින් යෙදුවා රුපියල් 1,50,000යි. පළවෙනි එකට පිළිතුර හැටියට අයිතිකරු ප්‍රාග්ධනය යෙදීම රුපියල් 1,50,000යි. ඊළඟට දෙවෙනි එක බලන්න. වත්කමක් වැඩි වෙලා තියෙනවා රුපියල් 70,000කින්.
ඒ වගේම වගකීමක් වැඩි වෙලා තියෙනවා 70000. මේ බලපෑමට ලක් වෙන ගනුදෙනු. මම ඔයාලට දැන් වරින් වර දිගින් අපි කතා බහ කළා. බලන්න මොකද්ද වෙන්නේ කියලා. එතකොට මේකට උදාහරණයක් වශයෙන් අපිට ගන්න පුළුවන් දැන් වගකීම් වැඩි වෙලා වත්කම් වැඩි වෙන්නේ එක්කෝ මුදලක් ණයට ගන්න. එහෙනම් අපිට කියන්න පුළුවන් බැංකුවෙන් ණය මුදලක් ගත්තා රුපියල් 70000යි කියලා. එහෙම නැත්නම් අපිට ඕකට කියන්න පුළුවන් භාණ්ඩ රුපියල් 70000ක් වටිනා භාණ්ඩ තොගයක් ණයට ගැනීම. එතකොට මේ දෙකෙන් කැමති උත්තරයක් අපිට ලියන්න පුළුවන් දෙවෙනි එක. දැන් බලන්න තුන්වෙනි එක. තුන්වෙනි එකේ තියෙන්නේ රුපියල් ලක්ෂයකින් වත්කම් වැඩි වෙනවා. රුපියල් ලක්ෂයකින් වත්කමක් අඩු වෙනවා. එතකොට එක වත්කමක් වැඩි වෙලා තවත් වත්කමක් අඩු වෙන විදිහේ ගනුදෙනුවක් තමයි මෙතනින් අපි බලන්න ඕනේ. එතකොට අපිට මෙතන උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් කාර්යාල උපකරණ මිලදී ගත්තා රුපියල් ලක්ෂයයි. කාර්යාල උපකරණ මිලදී ගත්ත ලක්ෂය. නැත්තම් අපිට කියන්න පුළුවන් තව උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩ තොගයක් මිලදී ගත්තා. ඉතින් මේ වගේ විතර උදාහරණ ඕන තරම් ඒ විදිහ ඒවා ඒකට ගන්න පුළුවන්. දැන් බලන්න හතරවෙනි බලපෑම මොකක්ද කියලා. රුපියල් 60000කින් වත්කම් අඩු වෙලා තියෙනවා දරුවනේ. ඒ වගේම 60000කින් හිමිකම අඩු වෙලා තියෙනවා. එතකොට 60000ක් වත්කම් සහ හිමිකම් අඩු වෙන්න බලපාන ගනුදෙනුවක් අපි උතන දාන්න. ඉතින් අපිට ඕන ලියන්න පුළුවන් ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලිය මුදලින් ගෙවුවා රුපියල් 60000යි. ඒ වගේ වියදමක් මුදලින් ගෙවුව එක දාන්න. නැත්තම් අයිතිකරුගේ මුදල් ගැනීම රුපියල් 60000යි. ඉතින් මේ වගේ උදාහරණයක් ඒ වත්කම් සහ හිමිකම් වලට අඩු වෙන්න බලපාන එකක් එතන අපිට දාන්න පුළුවන්. දැන් ඒ වගේම බලන්න මේ පස්වෙනි ගනුදෙනුව වත්කම් අඩු වෙලා තියෙනවා රුපියල් 20000කින් ඒත් එක්කම වගකීම් අඩු වෙලා තියෙනවා රුපියල් 20000. එතකොට මේ බලපෑමට ලක් වෙන ගනුදෙනු වත්කම් සහ වගකීම් අඩු වෙන්නේ එක්කෝ බැංකු ණය වාරිකයක් ගෙවුවා රුපියල් 20000යි. මේකට උත්තරේ විදිහට ගන්න පුළුවන් බැංකු ණය වාරික ගෙවුවා රුපියල් 20000යි. නැත්තම් ණය හිමියන්ට මුදල් ගෙවුවා රුපියල් 20000යි. ඒ වගේ උත්තරයක් ඒකට ගන්න පුළුවන්. දැන් බලන්න මේ 6 වෙනි බලපෑම 6 වෙනි ගනුදෙනු. එතකොට එක වත්කමක් වැඩි වෙලා තියෙනවා රුපියල් 1,20,000. තව වත්කමක් අඩු වෙලා තියෙනවා 80,000. හිමිකම වැඩි වෙලා තියෙනවා 40,000. දැන් මෙතන පේනවා ලාභයක් සහිතව මොනවා හරි භාණ්ඩයක් වත්කමක් විකුණලා තියෙනවා කියලා. අපිට මෙහෙම කියන්න පුළුවන්. රුපියල් 80,000ක පිරිවැය වූ භාණ්ඩ තොගයක් රුපියල් 1,20,000කට මුදලට වික්කා. එතකොට ලාභේ නිකම් මෙතන කියවෙන්නේ. නැත්නම් රුපියල් 40,000ක ලාභයක් සහිතව රුපියල් 1,20,000කට මුදලට වික්කා. නැත්නම් තව උදාහරණයක් ගන්න පුළුවන්. රුපියල් 80,000ක පිරිවැය වූ භාණ්ඩ තොගයක් රුපියල් 1,20,000කට ණයට වික්ක කිව්වත් කමන්නේ. ඒ ණය ගැතිව කියනවත්කම එතකොට වෙන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාරයේ පාවිච්චියට තිබූ කාර්ය රුපියල් 80,000ක් පිරිවැය වූ කාර්යාල උපකරණ තොගයක් රුපියල් 1,20,000කට මුදලට විකිණි. ඉතින් මේ වගේ උදාහරණයක් එතෙන්ට අපිට දාන්න පුළුවන්. මේ විදිහේ අභ්‍යාස ආවොත් මෙන්න මේ ආකාරයට තමයි දරුවනේ විසඳන්නේ. එතකොට අපි අද දවසේදී කතා බහ කළේ පස්වෙනි ඒකකය, ඒ කියන්නේ ගිණුම් කරන සමීකරණය කියන ඒකකයේ යටතේ ඒ ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකක්ද? ඒ වගේම ගිණුම් කරන සමීකරණය ගොඩනැගෙන ආකාරය කොයි විදිහද කියන එක පිළිබඳව අපි කතා කළා. ඒ වගේම ව්‍යාපාරයක හටගැනෙන ගනුදෙනු වල දිත්ත බලපෑම. ඒ කියන්නේ වත්කම් වගකීම් සහ හිමිකම් වලට කොහොමද ඒක බලපාන්නේ කියන කාරණය. ඊළඟට ව්‍යාපාරයක හටගැනෙන ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන රටා තිබුණා. එතකොට ඒ පිළිබඳව අපි මේ ඒකකයේ යටතේ අද දවසේ අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි පුහුණුව ලැබුවා ඒ දිත්ත බලපෑම. දැන් එක දිත්ත බලපෑමකට ලක් වෙන ගනුදෙනු එකින් එක අරගෙන එතකොට ඒවට උදාහරණ මොනවද කියන එක කතා කළා. එතකොට ඒකෙම අනිත් පැත්ත අපි සාකච්ඡා කළා. අපි ගනුදෙනු කීපයක් අරගෙන ඒ ගනුදෙනු වල දිත්ත බලපෑම සිද්ධ වෙන්නේ කොයි විදිහද කියන එක පිළිබඳවත් සාකච්ඡා කිරීම කළා. ඊට අමතරව අපි
මූලික ගිණුම් කරන සමීකරණයේ තියෙන සමීකරණයට ඒ යම් යම් දිත්ත බලපෑම් ඒ තුල ඇතුළත් කරලා එතකොට ඒ දිත්ත බලපෑමට ලක්වන ගනුදෙනු සඳහා නිදසුන් උදාහරණයක් ඇසුරින් අපි පැහැදිලි කළා. ඊට අමතරව සංඛ්‍යා දීලා සංඛ්‍යාවල දිත්ත බලපෑම සමීකරණයට ඇතුළත් කරලා එතකොට ඒ සංඛ්‍යාවල බලපෑමට ව්‍යාපාරය තුළ සිද්ධ වෙන්න පුළුවන් ගනුදෙනු සඳහා උදාහරණ මේ අවසාන වශයෙන් අපි මේ අභ්‍යාසය තුළින් සාකච්ඡා කළේ. එතකොට දරුවනේ මේ ගිණුම් කරන සමීකරණයේ මූලිකම සිද්ධාන්තමය කරුණු සියල්ලම පාහේ අපි මේ ඒකකයේ ඔස්සේ දැනට සාකච්ඡා කළා. අපිට අවස්ථාව ලැබෙනවා ඉදිරි වැඩසටහනකින් මේ ගිණුම් කරන සමීකරණයට අදාළ නැත්නම් ප්‍රසාරණය කරපු ගිණුම් කරන සමීකරණය පිළිබඳවත් ඊට අදාළ විභාග අභ්‍යාස විසඳන ආකාරය පිළිබඳවත් අපිට දැනුවත් වෙන්න අවස්ථාව තිබෙනවා. ඉතින් මේ විෂය කරුණු ඉතා හොඳින් අවබෝධ කරගනිමින් ඔබගේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂය දැනුම වැඩි කරගෙන ඔබගේ විභාග ප්‍රතිඵල වැඩි කරගන්න ලෙස ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම ජේසුස්